මේකෙදී microfiltration එක membrane එක we can reuse by cleaning. මෙන්න මේ ක්ලීන් කරනකොට මම ඉස්සෙල්ලා කිව්වා බං මේ synthetic membranes හදලා තියෙන්නේ chemical වලට react කරන්නේ නැති විදිහට කියලා. හැබැයි ඉතින් ඒ chemical කියන්නේ ඒ හදලා තියෙන polymer එකට react කරන chemical තියෙන්න පුළුවන් නේ. එතකොට මෙන්න මේ වගේ වෙලාවට කියන්නේ අපිට use කරන්න පුළුවන් නේ clean කරලා මේ වගේ microfiltration එක membrane එක ඒ වෙලාවේදී බලා ගන්න ඕනේ අනිවාර්යෙන් ඒ microfiltration එක හදලා තියෙන membrane එක ඒ ද්‍රව්‍ය chemical එක්ක react කරනවද එහෙම නැත්නම් කරනවා නම් මේ මොනවත් එක්කද react කරන්නේ ඒ වගේ හොදන්න නැතුව අනිත් මොනවාකින් හරි හොදලා මේ filter membrane එක clean කරනවා නම් තමයි බං හරි මේ කියන්නේ එහෙම තියෙන්න පුළුවන් නේ මේ polymer react කරන්න පුළුවන් chemical එක ඒකින්ද තමයි බං මේ cleaning කරනකොට අනිවාර්යෙන් chemical කියන්නේ membrane එක react කරන්නේ නැති chemicals එක්කම හොදන්න ඕනේ. මේකෙදි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ dead end flow එක. මෙන්න මේ microfiltration එකදී ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ dead end flow එක. හැබැයි cross flow and cross flow එකත් පාවිච්චි වෙනවා නැත්තේ නෑ. cross flow එකත් පාවිච්චි වෙනවා. හරිද? ගොඩක් වෙලාවට පාවිච්චි වෙන microfiltration එක dead end flow එක. හරිද? නමුත් මේකට වඩා සුදුසු ඒ කියන්නේ more suitable වෙන්නේ cross flow එක. ඇයි ඒ cross flow එක suitable වෙන්නේ? අර dead end flow එකේදී මචං accumulation rate එක වැඩි. එතකොට මේක හොදන්න ඕනි. එහෙම නැත්නම් මේක ආයෙ replace කරන්න ඕනේ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. මේක හොදන්න ඕනි. ආයෙ කැලි ගලවන්න ඕනි. අනම් බලන් එහෙම ඒවත් කරන්න ඕන හින්දා මේකේ ගොඩක්ම සුදුසු වෙන්නේ cross flow එකක් භාවිතා කරන එක. හැබැයි microfiltration වලට ගොඩක් යෙදිලා තියෙන්නේ dead end flow එක. ඒ ඇවිල්ලා මේ ඉතින් ඒක හින්දා අපිට කරන්නේ ගලවලා සුද්ධ කරන්න පුළුවන් ඒවා. දැන් ඔය ගෙදර තියෙන වතුර ෆිල්ටර් වලත් ගොඩක් වෙලාවට මේ microfilters ultra filters වගේ ඒවා තමයි තියෙන්නේ. ඒ වගේ කෑලි ගෙනල්ලා හයි කරන්න පුළුවන් නේ බං. කඩවල වල තියෙනවනේ ගන්න. ඒක හින්දා තමයි මේ ගොඩක් වෙලාවට dead end flow එක යදිලා තියෙන්නේ. දැන් ඉන්ඩස්ට්‍රි එකේදී එහෙම dead end flow එකක් ගන්න බෑනේ බං. එතකොට වෙන ලොකු මැෂින් තියෙන්නේ ඒවා ගලවන්න කරන්න යන්න ඕනේ. ඉන්ඩස්ට්‍රි එකේදී ගොඩක් පාවිච්චි වෙන්නේ cross flow. මේ ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන් වලදී දැන් මේක මම කියන්නම්. industrial applications මේකෙදි most household application has dead end flow operation. දැන් ඉස්සෙල්ලා මම කිව්වේ එකයි ගෙදර අර වතුර ෆිල්ටර් වල තියෙන්නේ dead end flow එක තියෙන operations. නමුත් මේ ඉන්ඩස්ට්‍රි එකේදී තියෙන්නේ cross flow operations. එතකොට cross flow operation takes place එතකොට මේකේ cross flow එක තමයි භාවිතා වෙන්නේ. මේ ඉස්සෙල්ලා අපි ඇප්ලිකේෂන් ගැන කියන ඇප්ලිකේෂන් කියන්නේ යෙදීම් ගැන කතා කරා. මේකෙදී මයික්‍රොෆිල්ට්‍රේෂන් එක ගොඩාක් භාවිතා වෙන්නේ බං ඇප්ලිකේෂන් විදිහට භාවිතා වෙන්නේ fruit juice ෆිල්ටර් කරන්න. ඒ කියන්නේ heat sensitive solution and beverages. ඒ කියන්නේ ඔය බියර් එහෙම ෆිල්ටර් කරන්න, අරක්කු එහෙම ෆිල්ටර් කරන්න, වයින් එහෙම ෆිල්ටර් කරන්න ගොඩක් වෙලාවට මයික්‍රොෆිල්ට්‍රේෂන් තමයි පාවිච්චි කරන්නේ. ගෙදර එහෙම හදාගෙන ෆිල්ටර් කරගන්නවා නම් ඔන්න වැඩි.
ඊළඟ එක තමයි බං water treatment වලදීත් භාවිතා වෙන්නේ මෙන්න මේ micro filtration මයි water treatment වලට භාවිතා වෙන්නේත් ඒකයි water treatment වලට භාවිතා වෙනවා කියලා කියන්නේ බං waste water treatment වලටත් micro filtration භාවිතා කරගන්නවා තව මේක යොදා ගන්න පුළුවන් බං separation of oil water emulsion oil water emulsions වලටත් ගන්න පුළුවන් මේ ලියා ගන්න කවුරු හරි ඉන්නවනම් කියහන් අනිත් පැත්තට ගන්න නෑනේ මම නෝට් එකක් මේ දාන්නම් බං මේක ලියලා ඉවරලා මේ කියන්නේ මේක නැතුව මම නෝට් එකක් හදපු එකක් තියෙනවා ඒක දාන්න අවුලක් නැහැ ඊළඟට කතා කරන්න බං අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් ගැන අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් මෙන්න මේ අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් එක තමයි නැනෝ ෆිල්ට්‍රේෂන් එකයි මයික්‍රෝ ෆිල්ට්‍රේෂන් එකයි අතර තියෙන ෆිල්ට්‍රේෂන් ප්‍රොසෙස් එක තමයි අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් කියලා කියන්නේ හරිද? ඒ කියන්නේ නැනෝ ෆිල්ට්‍රේෂන් එක දි ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් ගන්නෙ අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් එකේදී ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් ගන්නෙ මයික්‍රෝ ෆිල්ට්‍රේෂන් එකේදී ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් ගන්නෙ මේකෙදී සයිස් රේන්ජ් එක තමයි බං වෙනස් වෙන්නේ. එතකොට මයික්‍රෝ ෆිල්ට්‍රේෂන් වල සයිස් එක ගත්තේ අපි 10යි මයික්‍රෝමීටර් සහ 0.05 මයික්‍රෝමීටර් අතර මේකේ සයිස් රේන්ජ් එක තමයි 0.05 මයික්‍රෝමීටර් වලට වඩා වැඩි පාටිකල්ස් සහ නැනෝමීටර් එකට වඩා අඩු පාටිකල්ස් සයිස් එක තමයි ගන්න. මේකත් මයික්‍රෝ ෆිල්ට්‍රේෂන් එකටම සමානයි. හැබැයි ඊට වඩා කුඩා පාටිකල්ස් තමයි මේකෙන් ෆිල්ටර් කරන්නේ. එතකොට මේකෙත් බං J කියන්නේ ෆ්ලක්ස් එක පර්මිෂන් රේට් එක සමානුපාතික වෙනවා ඩෙල්ටා P ට. එතකොට මේකෙත් ලියාගත්ත හැකි J සමානයි K ඩෙල්ටා P කියලා. මෙතනදී මේකෙදි වැදගත් වෙන්නේ මයික්‍රෝ ෆිල්ට්‍රේෂන් එකට වඩා වෙනස් වෙන තවත් කාරණයක් තමයි මේකේ මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර් එක ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. එතකොට ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර් එක කියන්නේ උඩ ඒ කියන්නේ ඒ මෙම්බ්‍රේන් එකේ උඩ ඩෙන්ස් එක වැඩි. ඒ කියන්නේ මෙම්බ්‍රේන් එකේ ගොඩක් පොඩි පොඩි ඒවා තමයි තියෙන්නේ. එතකොට යටට යන්න තමයි ලොකු ලොකුවට වෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන්නේ බං ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර්. ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර් එකක් තමයි බං තියෙන්නේ. ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර් එකක් කියලා කියන්නේ දැන් මෙහෙම අපි ගත්තොත් මෙම්බ්‍රේන් එක මේකේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙනවා මේ උඩ ඊටාම පොඩි. හරිද? ඊටාම පොඩි පාටිකල්ස් තමයි මේ උඩ තියෙන්නේ. හරිද? මේක එන්න පල්ලෙහාට යන්න ඒ කියන්නේ මේකේ උඩ ගොඩක් ඩෙන්ස් ඒ කියන්නේ ගොඩක් ඝනකම. ඒ කියන්නේ පොඩි ඒවා ගොඩාක් තියෙනවා. මේකේ යන්න පහළට යන්න තමයි පොඩ හරි ලොකු වෙන්නේ. අර ඉස්සෙල්ලා අපි කතා කරපු මයික්‍රෝ ෆිල්ට්‍රේෂන් එකේදී තිබ්බේ යුනිෆෝම් ස්ට්‍රක්චර් එකක්. මෙන්න මේ අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් එකේදී තියෙන්නේ ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර් එකක්. මේකට තමයි කියන්නේ බං ඇසියමෙට්‍රික්
ස්ට්‍රක්චර් එකක් කියලා. මේ ස්පෙලිං නම් මම හරියට මතක නැහැ මම මේ. ඒකෙන්ද පොඩ්ඩක් බලලා ලියාගෙන. මෙන්න මේකට තමයි බං ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර් එකක් කියන්නේ. මයික්‍රෝ ෆිල්ටරේෂන් එකේදී යුනිෆෝම් ස්ට්‍රක්චර් එකක් වුණාට අල්ට්‍රා ෆිල්ටරේෂන් එකේදී සහ රිවර්ස් ඔස්මොසිස් එකේදී සහ නැනෝ ෆිල්ටරේෂන් කියන තුනේම තියෙන්නේ ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර්. ඒ කියන්නේ මේ ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර් එක තියෙන්නේ අල්ට්‍රා ෆිල්ටරේෂන් එකේයි නැනෝ ෆිල්ටරේෂන් එකේයි රිවර්ස් ඔස්මොසිස් වලයි. මෙන්න මේ ඇසියමෙට්‍රික් ස්ට්‍රක්චර් එකක් තමයි මෙම්බ්‍රේන් එකට තියෙන්නේ. මයික්‍රෝ ෆිල්ටරේෂන් වලදී තමයි යුනිෆෝම් ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. මේකෙදි මෙන්න මේ අල්ට්‍රා ෆිල්ටරේෂන් එකට දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මයික්‍රෝ ෆිල්ටරේෂන් එකට. මයික්‍රෝ ෆිල්ටරේෂන් එකේ ගොඩක් යූස් වෙලා තියෙනවා කියලා කිව්වේ ඩෙඩ් එන්ඩ් ෆ්ලෝ ඔපරේෂන්ස් නේ. මෙන්න මේ අල්ට්‍රා ෆිල්ටරේෂන් එකට ගොඩක් වෙලාවට යූස් කරන්නේ ක්‍රොස් ෆ්ලෝ ඔපරේෂන්. හරිද? මෙන්න මේ අල්ට්‍රා ෆිල්ටරේෂන් එක අල්ට්‍රා ෆිල්ටරේෂන් යුනිට් එකක ෆිල්ටර් වෙන පාටිකල් සයිස් එක ඉතා කුඩා නිසා ලොකු පාටිකල්ස් ආවහම ෆිල්ටරේෂන් යුනිට් එක බ්ලොක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නේ බා. ඒක නිසා ඉස්සෙල්ලාම ෆීඩ් එක මයික්‍රෝ ෆිල්ටරේෂන් යුනිට් එකක් හරහා යවලා කන්සන්ට්‍රේෂන් එක අඩු කරලා ඒ අඩු කරපු කන්සන්ට්‍රේෂන් ෆීඩ් එක අල්ට්‍රා ෆිල්ටරේෂන් යුනිට් එකකට යොමු කරාම වැඩි ඵලදායීතාවයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ බං සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එක මේ අල්ට්‍රා ෆිල්ටරේෂන් යුනිට් එකක් තිබ්බ කියපන්කෝ. ඒ අල්ට්‍රා ෆිල්ටරේෂන් යුනිට් එකේ පාටිකල් සයිස් එක ඉතා කුඩානේ. මේ අල්ට්‍රා ෆිල්ටරේෂන් යුනිට් එක ෆිල්ටර් වෙන පාටිකල් සයිස් ඉතා කුඩායි. සාමාන්‍යයෙන් ෆීඩ් සොලියුෂන් එකත් එක්ක ලොකු පාටිකල් සයිස් ලොකු සයිස් තියෙන පාටිකල්ස් උත් එන්න පුළුවන්. එතකොට වෙන්නේ බං දැන් මේ පොඩි නෙමෙයි මේ ටික පොඩි හින්දා මේ ලොකු පාටිකල්ස් ආපු ගමන් මේ වගේ හිර වෙනවා. ඒ කියන්නේ ඒක ක්‍රොස් ෆ්ලෝ වුණත් ඩෙඩ් එන්ඩ් ෆ්ලෝ වුණත් බං පාටිකල් එක ලොකුයි නම් මේක අනිවාර්යෙන් හිර වෙනවනේ. ඒක නිසා ඒක මග ඒ එන දෝෂය මග හරව ගන්න. එතකොට මේ ඒක හිර වුණාම යුනිට් එකේ තියෙන මේ අවුට්පුට් එක අඩු බහිනවනේ. ඒක අවම කරගන්න මෙන්න මේ එන ෆීඩ් සොලියුෂන් එක මයික්‍රෝ ෆිල්ටරේෂන් එකක් හරහා එවනවා ඉස්සෙල්ලා. එතකොට සොලියුෂන් එකේ තියෙන ලොකු පාටිකල්ස් මයික්‍රෝ ෆිල්ටරේෂන් එකෙන් ෆිල්ටර් වෙනවනේ. ඊට පස්සේ කන්සන්ට්‍රේෂන් එක අඩු කරලා ආය යනවනේ රිටෙන්ටේට් එක විදිහට සොලියුෂන් එක. එන්නේ රිටෙන්ටේෂන් සොලියුෂන් එක මෙන්න මේ අල්ට්‍රා ෆිල්ටරේෂන් යුනිට් එකට දැම්මහම අර මයික්‍රෝ ෆිල්ටරේෂන් එකටත් වඩා හොඳට මේකෙන් ෆිල්ටර් වෙලා අපිට පුළුවන් මැක්සිමම් අවුට්පුට් එකක් ගන්න. ඒ කියන්නේ මේ අපි ඒකේ යුනිට් එකේ මේ එෆිෂියන්සි එක ගොඩක් වැඩි එතකොට. ඒක මම නෝට් එකේ ලියලා තිනවා මේ ඒකෙන් ගන්න ගොඩක් තියෙනවා ලියන්න. ඒකින් නම් ලියන්නේ නැහැ. මේක භාවිතා වෙන්නේ බං ගොඩක් virus filter කරන්න. To remove viruses filter කරන්න තමයි මේක ගන්න. මේකේ industrial application ගැන කතා කරොත් industrial applications ගැන කතා කරොත් මේකත් ගත්ත හැකි ඕනනම් dialysis and other blood treatments. ඒ කියන්නේ dialysis වලට හෝ තවත් blood treatments වලට ගන්න පුළුවන්. කියන්නේ dialysis විතරක් නෙවෙයි blood treatment එකකට තියෙන තව ඒවා තියෙනවනේ මේවා කරන්න නම් බලන් වලට. එතකොට ගන්න පුළුවන් blood treatments. Concentration of milk. Concentration of milk before making cheese. Clarification of fruit juice. Fruit juice clarification කරන්නත් මේක ගන්නවා.
සහ මේක ගන්න තවත් වැදගත් දෙයක් තමයි disinfection of water මේක ගන්න ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන්ස් ටික තමයි බං මේ තියෙන්නේ. ඒ ටික තේරෙනවා නේ බං මේ වැඩිපුරම දැනගන්න ඕනේ මේ ස්ට්‍රක්චර් එක තමයි ඉතින් මේ ගොඩක් තියෙන්නේ. අවුලක් නැහැ නේ තේරෙනවනේ. ඊළඟට අපි කතා කරමු බං reverse osmosis ගැන. reverse osmosis කියලා එකට තවත් නමක් කියනවා බං hyperfiltration. මෙන්න මේ reverse osmosis කියන එක ගොඩක්ම යොදාගන්නේ බං water purification වලට. water purification වල iron removal of ions. ඒ කියන්නේ water purification ඒ කියන්නේ water treatment වල අයන පෙරන්න, ඒ කියන්නේ වතුරේ තියෙන අයන පෙරන්න තමයි reverse osmosis ගොඩාක් වෙලාවට ප්‍රයෝජනෙට ගන්නේ. සහ මේක යොදා ගන්න තවත් වැදගත් දෙයක් තමයි බං separate low molecular weight solutes. ඒ කියන්නේ molecular weight එක අඩු solutes separate කරන්නත් reverse osmosis යොදා ගන්නවා. දැන් අපි කතා කරමු බං reverse osmosis එක ගැන. reverse osmosis එක ගැන කතා කරන්න කලින් බං අපි දැනගන්න ඕනි osmosis කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි ගත්තොත් osmosis කියන්නේ මොකක්ද කියලා. osmosis process එක ගැන කතා කරොත් අපිට දීලා තියෙනවා බං මෙන්න මේ විදිහට ගන්න පුළුවන් යූනලයක් වගේ තියෙනවා එක. මෙතන මැද තියෙනවා බං membrane එක. මේ membrane එක semi permeable ඉස්සර අපි කතා කරා. මේ පැත්තේ තියෙනවා water. හරිද? මේ පැත්තේ තියෙනවා salt water. හරිද? එතකොට මේ පැත්තේ තියෙන එකේ මොකද්ද කියන්න පුළුවන්? water concentration එක මේ පැත්තේ තියෙන salt water වල water concentration එක අඩුයි. හරිද? මේ පැත්තේ තියෙන වතුරේ water concentration එක වැඩි. වැඩි. හරිද? එතකොට යම් කිසි කාලයක් ගියාට පස්සේ හරිද? යම් කිසි කාලයක් ගියාම some period of time fresh water level එක පහළට වැටෙනවා. එතකොට water level එක මේ පැත්තේ තියෙන water level එක පල්ලෙහාට වැටෙනවා. salt water level එක වැඩි වෙනවා. හරිද? මේ අපි කතා කරන්නේ බං osmosis process එක ගැන. හරිද?
salt water concentration එක වැඩි වෙනවා. මේකෙදී වෙන්නේ මෙන්න මේ membrane එකෙන් අපි ඉස්සෙල්ලා කිව්වනේ water solvent එක විතරයි පාස් කරන්න කියලා. ඒ කියන්නේ solute එක පාස් කරන්නේ නැහැ නේ semi permeable membrane එකක් කරා. semi permeable membrane එකක් කරා පාස් කරන්නේ solvent එකක් විතරයි. කියන්නේ water විතරයි. එතකොට කලින් අපි දැක්කා මෙතන water concentration එක වැඩිනේ. මේකේ මේ පැත්තේ water concentration එක අඩුයිනේ. එතකොට යම්කිසි කාලයක් තියෙනකොට concentration එක අඩු තැන ඉඳන් concentration එක වැඩි තැන ඉඳන් අඩු තැනට water ගමන් කරනවා මෙතන. හරිද? එතකොට තමයි මේ විදිහට salt water පැත්තේ concentration එක වැඩි වෙලා water වල concentration එක අඩු වෙන්නේ. හරිද? මේක වෙන්නේ due to osmotic pressure. හරිද? මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ osmotic pressure. osmotic pressure කියන එක මෙන්න මෙතන බලපාන හින්දා තමයි මේ විදිහට වෙන්නේ. හරිද? දැන් අපි කතා කරොත් reverse osmosis එක ගැන. salt solution එක පැත්තේ when applied high pressure at salt solution site, when apply high pressure at salt solution site, salt solution site එකේ වැඩි pressure එකක් දැම්මොත් මොකක්ද වෙන්නේ? මේ පැත්තෙන් pressure එකක් add කරොත් මොකක්ද වෙන්නේ? මෙන්න මේ membrane එක හරහා මේ පැත්තෙන් pressure එක add කරාම මෙන්න මේ membrane එක හරහා salt යන්නේ නැතුව water molecules විතරක් යනවා. ඊට පස්සේ මෙන්න මේ water level එකත් වැඩි වෙනවා. හරිද? ඒකට තමයි කියන්නේ මේ අපි pressure එකක් apply කරලා බලෙන් යවනවා නම් ඒකට තමයි reverse osmosis කියලා කියන්නේ. දැන් අපි මෙතන pressure එකක් add කරේ නෑ. මේක යම්කිසි කාලයක් ගියාට පස්සේ ඔටෝම මෙහෙට වතුර particles අඩු concentration වැඩි concentration එක පැත්තේ නම් අඩු concentration එක පැත්තට ආවා. හැබැයි මේ reverse osmosis එකේදී කරන්නේ බං අපි පෙරන්න ඕනි solvent එක පැත්තෙන් high pressure එකක් apply කරලා මේ එහා පැත්තට solvent එක යවනවා. ඒකට තමයි reverse osmosis කියලා කියන්නේ. හරිද? එතකොට මෙහෙම salt solution එක පැත්තෙන් pressure එකක් apply කරාම water level එක වැඩි වෙනවා. හරිද? water level එක වැඩි වෙනවා. මෙන්න මේ push කරන එක නිසා මේ apply කරන high pressure එක නිසා මෙතනින් පෙරිලා යනවනේ. පෙරිලා යන්නේ බං water particles විතරයි. හරිද? water molecules only passes. pass වෙන්නේ water molecules විතරයි. හරිද? මේකට තමයි කියන්නේ reverse osmosis කියලා. මෙන්න මේ reverse osmosis එක කරන්න නම් අපි apply කරන pressure එක මෙන්න මේ osmotic pressure එකට වඩා වැඩි වෙන්න ඕනි. එහෙම නැති වුණොත් අපිට reverse osmosis එකක් ගන්න බෑ. එතකොට ඒකෙන් කියන්නේ මේක තමයි බං පොඩ්ඩක් වැදගත් විදිහකට තියෙන්නේ. අපි reverse osmosis එක වෙන්න නම් for reverse osmosis applied pressure අපි apply කරන pressure එක applied pressure must high වැඩි වෙන්න ඕනි osmotic pressure එකට වඩා. එහෙම නැති වුණොත්
අපිට රිවර්ස් ඔස්මොසිස් එකක් කියලා ගන්න බෑ. මෙතන ඉම්පෝර්ටන්ට්ම පාර්ට් එක තමයි බං මෙම්බ්‍රේන් එක. මේ මෙම්බ්‍රේන් එක semi permeable නොවුනොත් මෙන්න මේ අපිට ගන්න පුළුවන් රිවර්ස් ඔස්මොසිස් එක කියලා ගන්න බෑ. මේක semi permeable membrane එකක් නොවුනොත් අපිට මේක රිවර්ස් ඔස්මොසිස් විදියට ගන්න බෑ. එතකොට ඊළඟ කාරණේ තමයි මේ රිවර්ස් ඔස්මොසිස් එකේදී the rate of liquid passes is depend on pressure, concentration of the molecules and the temperature. ඒ කියන්නේ මේ liquid pass වෙන එක depend වෙන්නේ අපි apply කරන pressure එකයි concentration එකයි temperature එකයි මත. එතකොට ඒක ලියන්න පුළුවන් rate of liquid passes depend on pressure, concentration, temperature. මේ රිවර්ස් ඔස්මොසිස් වල ඇප්ලිකේෂන් ගැන කතා කරොත් බං අපි most පළවෙනි එක තමයි most economical for disinfection of water. හරිද? අපි අල්ට්‍රාෆිල්ට්‍රේෂන් එකේදී කතා කරද්දී අපි දැක්කා ඒකෙත් ගොඩක් වෙලාවට යොදාගත්තා disinfection of water. රිවර්ස් ඔස්මොසිස් උත් යොදා ගන්න පුළුවන් disinfection of water in high standards. ඒ කියන්නේ අල්ට්‍රාෆිල්ට්‍රේෂන් එකේදී disinfection of water කරා හැබැයි අපිට තවත් high standard එකකට යන්න ඕන නම් අපි disinfection of water කියන process එකට reverse osmosis යොදා ගන්නවා. එතකොට මේකෙදි තව වැදගත් එකක් තමයි application වලදී අර battery acid ගන්නද දින වතුර දිනවනේ බා distilled water නේ සාමාන්‍ය battery acid හදන්න ගන්න වතුර ඒ කියන්නේ අයන නැති වතුර වලට අයන දාන්න ඕනි. එන්නේ වතුර හදන්නත් මෙන්න මේ reverse osmosis. ඒ කියන්නේ මේ production of ultra pure water for semiconductor industry. ඒ කියන්නේ අර බැටරි හදන ඒවට සහ semiconductor industry වලට ultra pure water ඕනි හින්දා ඒ ultra pure water ගන්නත් reverse osmosis භාවිතා කරනවා. ඒ වගේම food industry වලට concentration of fruit juice, sugar, coffee, concentration of milk prior to cheese manufacturing, concentration of waste stream in galvanized industry. කියන්නේ ionic දැන් සමහර ඉන්ඩස්ට්‍රි වලින් waste එනවනේ. ඒකේ වතුර වල අයන් එහෙම තියෙන්න පුළුවන් නේ. අන්නේ අයන් ඉවත් කරන්නත් මේ reverse osmosis යොදා ගන්නවා. අපි ඉස්සෙල්ලා කතා කරා මේ මුලදීම කිව්වා මේ reverse osmosis අයන remove කරන්න යොදා ගන්නවා කියලා. ඒ ටික ලියන්න ඕනේ නෑනේ. ඔන්න රයිනව ගන්නලු.